පාඩම් අංක 4 විවිධ ව්‍යාපාර සංවිධාන වර්ග හා ඒවා විධිමත්ව ආරම්භ කර පවත්වාගෙන යාමේ අවශ්‍යතාව තහවුරු කරයි. නිපුණතා මට්ටම 1 සංවිධාන සංකල්පය හඳුන්වා හිමිකාරීත්වය අනුව ව්‍යාපාර සංවිධාන වර්ග කරයි. පොදු අරමුණක් ඉටු කර ගැනීම සඳහා ඒකරාශී වී සිටින පුද්ගල කණ්ඩායමකින් සතුන්ලත් සමාජ ඒකකයක් සංවිධානයක් වේ. නිදසුන් පාසල පන්සල පල්ලිය වෙළඳසැල විධිමත් සංවිධානයක දැකිය හැකි පොදු ලක්ෂණ කිහිපයක් පහත දැක්වේ. අරමුණක් තිබීම පුද්ගලයන් සිටීම සංවිධාන ව්‍යුහයක් පැවතීම. ලාභ ඉපයීම හෝ සමාජ සුඛසාධනය අරමුණු කරගෙන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම බෙදා හැරීම හා අලෙවි කිරීමේ නිරත ව්‍යවසායන් ව්‍යාපාර සංවිධාන වේ. හිමිකාරීත්වය මත පෞද්ගලික අංශයේ ව්‍යාපාර හා රාජ්‍ය අංශයේ ව්‍යාපාර වශයෙන් ව්‍යාපාර සංවිධාන වර්ගීකරණය කළ හැකිය. හිමිකාරීත්වය මත ව්‍යාපාර සංවිධාන වර්ගීකරණය පහත පරිදි ගැලීම් සටහනකින් ඉදිරිපත් කළ හැකිය. ව්‍යාපාර සංවිධාන පෞද්ගලික අංශයේ ව්‍යාපාර සංවිධාන කේවල ස්වාමී ව්‍යාපාර හවුල් ව්‍යාපාර සංස්ථාපිත සමාගම් සමුපකාර රාජ්‍ය අංශයේ ව්‍යාපාර සංවිධාන මධ්‍යම රජය යටතේ පවතින ව්‍යාපාර දෙපාර්තමේන්තු රාජ්‍ය සංස්ථා රාජ්‍ය සමාගම් පළාත් සභා යටතේ පවතින ව්‍යාපාර පළාත් පාලන ආයතන යටතේ පවතින ව්‍යාපාර. නිපුණතා මට්ටම 2 කේවල ස්වාමී ව්‍යාපාරවල ලක්ෂණ විමසමින් එම ව්‍යාපාර සංවිධානවල වාසි හා සීමා විමර්ශනය කරයි. හිමිකාරීත්වයේ තනි පුද්ගලයෙකු සතු වන ව්‍යාපාර කේවල ස්වාමී ව්‍යාපාර වේ. නිදසුන් චනුලී සුපර් සෙන්ටර් දසත පොත්හල ඉමල්කා සැනුන් පහත සඳහන් විශේෂ ලක්ෂණ කේවල ස්වාමී ව්‍යාපාරවල දැකිය හැකිය. අයිතිකරු විසින් තනිව ප්‍රාර්ථනය සපයා ගැනීම කළමනාකරන තීරණ ගනු ලබනුයේ අයිතිකරු විසින්ම වීම. අයිතිකරුගේ අසීමිත වගකීම ව්‍යාපාරයට නෛතික පුද්ගලභාවයන් නැමැති වීම ලියාපදිංචි අනිවාර්ය නොවීම ලාභ හෝ අලාභ තනිව භුක්ති විඳීම අවදානමට තනිව මුහුණ දීම අඛණ්ඩ පැවැත්මක් නොමැති වීම ගිණුම් තැබීම අනිවාර්ය නොවීම ව්‍යාපාරය නමින් බදු ගෙවීමක් සිදු නොවීම. කේවල ස්වාමී ව්‍යාපාරවල දැකිය හැකි වාසි කිහිපයක් පහත දැක්වේ. පහසුවෙන් ආරම්භ කළ හැකි වීම සියලු ලාභ අයිතිකරු සතු වීම ස්වාධීන තීරණ ගත හැකි වීම බලපවත්වනු ලබන නීති රීති හා රෙගුලාසි අවම වීම ව්‍යාපාරික තොරතුරු වල රහස්‍යභාවය ආරක්ෂා වීම ව්‍යාපාරය පහසුවෙන් අවසන් කළ හැකි වීම ගනුදෙනුකරුවන් සමග ඍජු සම්බන්ධතා පවත්වා ගත හැකි වීම පාලනය පහසු වීම. කේවල ස්වාමී ව්‍යාපාරවල දක්නට ඇති සීමා කිහිපයක් පහත දැක්වේ. අයිතිකරුගේ අසීමිත වගකීම ප්‍රාර්ථනය සපයා ගැනීමේදී දුෂ්කරතා මතුවීම අයිතිකරු විසින්ම තීරණ කරනු ලබන නිසා ඒවා අසාර්ථක විය හැකි වීම නෛතික පුද්ගල භාවයන් නැමැති වීම අඛණ්ඩ පැවැත්මක් නැමැති වීම ව්‍යාපාරයේ පුළුල් වන විට කළමනාකරණය අපහසු වීම අලාභ තනිව භුක්ති විඳීමට සිදුවීම. කේවල ස්වාමී ව්‍යාපාරයක් එහි අයිතිකරුගේ සම්පූර්ණ නමින් හැර වෙනත් නමකින් පවත්වාගෙන යන්නේ නම් 1918 අංක 6 දරන ව්‍යාපාර නාම ආඥා පනතේ පදනම් කොටගෙන ව්‍යාපාරයේ අයත් පළාත් සභාවේ ව්‍යාපාර නාම ප්‍රඥප්ති අනුව පළාත් ව්‍යාපාර නාම රෙජිස්ට්‍රාර් වෙත ලියාපදිංචි කළ යුතුය. ප්‍රායෝගික මෙම ලියාපදිංචි අදාළ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් සිදු කරගත හැකිය. එසේ ලියාපදිංචි කරන්නේ නම් පහත ක්‍රියාපටිපාටි අනුගමනය කළ යුතුය. ව්‍යාපාරය ආරම්භ කිරීමට අපේක්ෂා කරනු ලබන ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් කේවල ස්වාමී ව්‍යාපාර නාමයක් ලියාපදිංචි කිරීම සඳහා වූ ඉල්ලුම් පත්‍රය ලබා ගැනීම. අදාළ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීන්ගෙන් ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම සඳහා වූ වාර්තාව ලබා ගැනීම. ග්‍රාම නිලධාරී සහතික කළ වාර්තාව සහ සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍ර ලියාපදිංචියට අදාළ ගාස්තුද සමග ප්‍රාදේශීය ලේකම් වෙත බාර දීම. ප්‍රාදේශීය ලේකම් විසින් ඉහත කරුණු සලකා බැලීමෙන් අනතුරුව ව්‍යාපාර නාමය ලියාපදිංචි කිරීමේ සහතිකය නිකුත් කිරීම. විවිධ ව්‍යාපාර නිපුණතා මට්ටම 3 හවුල් ව්‍යාපාරයක ලක්ෂණ විමසමින් හවුල් ව්‍යාපාරවල වාසි හා සීමා විමර්ශනය කරයි. 1890 හවුල් ව්‍යාපාර ආඥා පනතේ හවුල් ව්‍යාපාරයක් පහත පරිදි නිර්වචනය කර ඇත. ලාභ ඉපයීමේ අරමුණින් ව්‍යාපාරය පවත්වාගෙන යන පුද්ගලයන් අතර පවත්නා සම්බන්ධය හවුල් ව්‍යාපාරයක් වේ. ඉහත නිර්වචනයට අනුව හවුල් ව්‍යාපාරයක පහත ලක්ෂණ අනිවාර්යයෙන්ම තිබිය යුතුය. ලාභ ලැබීමේ අරමුණක් තිබීම, ව්‍යාපාර කටයුත්තක් පැවතීම, පුද්ගලයන් සිටීම, අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් එකඟතාවක් තිබීම. නිදසුන් ගුණවර්ධන සහ පුත්‍රයෝ දොන් කරෝලිස් සහ පුත්‍රයෝ හවුල් ව්‍යාපාරයකට සුවිශේෂී වූ ලක්ෂණ කිහිපයක් පහත දැක්වේ. හවුල්කරුවන් අවම සංඛ්‍යාව දෙදෙනෙකු සිටිය යුතු අතර උපරිමයේ 20ට සීමා වීම. හවුල්කරුවන් අතර ගිවිසුමක් පැවතිය යුතු වීම. ලාභ බෙදා ගැනීම සඳහා වූ යම් එකඟතාවක්
දැකිය හැකි වීම. සෑම හවුල්කරුවෙකුම තමාගේ හා සෙසු හවුල්කරුවන්ගේ නියෝජිතයෙකු හා ප්‍රධානියෙකු වශයෙන් සැලකීම. කිසියම් ව්‍යාපාර කටයුත්තක් පැවැතීම. හවුල් ව්‍යාපාරයේ කටයුතු ආරම්භ කොට පවත්වාගෙන යාම සම්බන්ධයෙන් හවුල්කරුවන් අතර ඇති කර ගනු ලබන එකඟතාව හවුල් ගිවිසුම ලෙස හඳුන්වයි. හවුල් ගිවිසුමක් වාචිකව, ලිඛිතව හෝ ව්‍යංගයෙන් නැතිවිය හැකිය. හවුල්කරුවන් අතර ඇති කර ගන්නා ලිඛිත ගිවිසුම හවුල් ඔප්පුව හෙවත් හවුල් ව්‍යවස්ථාවලිය ලෙස හඳුන්වයි. පහත කරුණු නිසා හවුල් ඔප්පුවක් වැදගත් වේ. හවුල්කරුවන් අතර මතභේද හා ආරවුල් බොහෝ දුරට විසඳා ගත හැකි වීම. හවුල් ව්‍යාපාරයේ කටයුතු පවත්වාගෙන යාමේදී පහසුවක් වීම. හවුල් ඔප්පුවක සාමාන්‍යයෙන් ඇතුළත් කරන කරුණු කිහිපයක් පහත දැක්වේ. ව්‍යාපාරය පිළිබඳ මූලික තොරතුරු. නිදසුන්. ව්‍යාපාරයේ නම, හවුල්කරුවන්ගේ නම් හා ලිපින, ව්‍යාපාරයේ ස්වභාවය, හවුල් ව්‍යාපාරයේ කාල සීමාව, ප්‍රාග්ධනය යෙදීම පිළිබඳ විස්තර, ලාභාලාභ බෙදා ගන්නා ආකාරය පිළිබඳ තොරතුරු, හවුල් ව්‍යාපාරයේ පරමාර්ථ, හවුල්කරුවන්ගේ ගැනලි පිළිබඳ සීමා, ප්‍රාග්ධන පොලිය හා ගැනලි පොලිය පිළිබඳ තොරතුරු, හවුල් ව්‍යාපාරයේ අවසන් කිරීම පිළිබඳ කොන්දේසි, අමතර ප්‍රාග්ධන යෙදීම සම්බන්ධ කොන්දේසි, නව හවුල්කරුවෙකු බඳවා ගැනීමේදී සිටින හවුල්කරුවෙකු ඉවත්ව යාමේදී හවුල්කරුවෙකුගේ මරණයේදී කටයුතු කරන ආකාරය. හවුල් ව්‍යාපාරයක ලිඛිත ගිවිසුමක් නොමැති විටක හෝ ගිවිසුමේ සඳහන් නොවූ කරුණක් සම්බන්ධයෙන් ගැටලුවක් මතුවූ අවස්ථාවක 1890 හවුල් ව්‍යාපාර ආඥා පනතේ 24 වන වගන්තිය ප්‍රකාරව කටයුතු කළ යුතු වේ. හවුල් ආඥා පනතේ 24 වන වගන්තියේ පහත සඳහන් කරුණු ඇතුළත් වේ. හවුල් ව්‍යාපාරයේ ලාභ හා අලාභ හවුල්කරුවන් සමානව බෙදාගත යුතු අතර හවුල් ව්‍යාපාරය අවසන් කරන විට ප්‍රාග්ධනය සමානව බෙදා ගැනීමට හවුල්කරුවන්ට හිමිකමක් ඇත. ව්‍යාපාරය වෙනුවෙන් හවුල්කරුවන් පෞද්ගලිකව දරන ලද වියදම් ව්‍යාපාරය විසින් ඔවුන්ට අපසු ගෙවිය යුතුය. ගිවිසගත් ප්‍රාග්ධනයට අමතරව හවුල්කරුවන් විසින් සපයා ඇති මුදල් සඳහා 5% වාර්ෂික පොලියක් හිමි වේ. ප්‍රාග්ධනය වෙනුවෙන් පොලියක් කිසිම හවුල්කරුවෙකුට හිමි නොවේ. ව්‍යාපාරයේ කළමනාකරණ කටයුතු සඳහා සහභාගී වීමට සෑම හවුල්කරුවෙකුටම අයිතිය ඇත. සියලුම හවුල්කරුවන්ගේ කැමැත්ත නැතිව නව හවුල්කරුවෙකු බඳවා ගත නොහැකිය. හවුල් ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් පැන නගින සාමාන්‍ය ගැටලුවකදී හවුල්කරුවන්ගේ වැඩි ඡන්දයෙන් තීරණයක් ගත හැකි අතර හවුල් ව්‍යාපාර කටයුතුවල ස්වභාවය වෙනස් කරන කිසිවක් සියලුම හවුල්කරුවන්ගේ කැමැත්තෙන් තොරව කළ නොහැකිය. හවුල් ව්‍යාපාරයේ ගිණුම් පොත් ප්‍රධාන කාර්යාලයේ තිබිය යුතු අතර ඕනෑම අවස්ථාවකදී ඒවා පරීක්ෂා කිරීමට පිටපත් කර ගැනීමට සියලුම හවුල්කරුවන්ට අවසර තිබිය යුතුය. හවුල් ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමේ ක්‍රියාපටිපාටිය කේවල ස්වාමී ව්‍යාපාරය ලියාපදිංචි කිරීමේදී අනුගමනය කරනු ලබන ක්‍රියාපටිපාටියට සමාන වේ. හවුල් ව්‍යාපාරයක වාසි කිහිපයක් පහත දැක්වේ. පහසුවෙන් ආරම්භ කළ හැකි වීම, පහසුවෙන් ඉසුරුවා හැදිය හැකි වීම, කීප දෙනෙකුගේ හැකියා හා දක්ෂතා ඒකරාශී කරගත හැකි වීම, වගකීම කීප දෙනෙකු අතර බෙදී යාම, සාමූහික වගකීම නිසා ඇතිවන උනන්දුව හා කාර්යක්ෂමතාව. හවුල් ව්‍යාපාරයක සීමා කිහිපයක් පහත දැක්වේ. හවුල්කරුවන්ගේ වගකීම අසීමිත වීම, හවුල්කරුවන් අතර ඇතිවිය හැකි මතභේද හවුල් ව්‍යාපාරයට අහිතකර ලෙස බලපෑම, එක් හවුල්කරුවෙකුගේ ක්‍රියාකලාපය නිසා සියලුම හවුල්කරුවන් වගකීමට බැඳීම, අඛණ්ඩ පැවැත්මක් නොමැති වීම. නිපුණතා මට්ටම 4. විවිධ වර්ගයේ සංස්ථාපිත සමාගම් හා ඒවායේ සුවිශේෂ ලක්ෂණ සංසන්දනය කරයි. 2007 අංක 7 දන්න සමාගම් පනත යටතේ සංස්ථාගත කරන ලද පුද්ගලයන්ගේ එකතුවක් සමාගමක් ලෙස හැඳින්විය හැකිය. නිදසුන්: සීස අරලිය සමාගම, සීස ප්‍රතිභා පෞද්ගලික සමාගම. සංස්ථාපිත සමාගම්වල සුවිශේෂ ලක්ෂණ කිහිපයක් පහත දක්වා ඇත. සමාගම් පනත යටතේ සංස්ථාපනය කරන ලද ස්වාධීන ආයතනයක් වීම, සමාගමක් ඒ සමාජිකයන්ගෙන් වෙන් වූ නීතිමය ඒකකයක් වීම, අඛණ්ඩ පැවැත්මක් හෙවත් නිත්‍ය සන්තතික හැකියාව තිබීම, අයිතිකරුවන්ගේ වගකීම සීමා සහිත වීම, කොටස් නිකුත් කිරීමේ ප්‍රාග්ධනය සම්පාදනය කර ගැනීම, කොටස් පැවරීමේ හැකියාව. සීමා සහිත සමාගම්වල වාසි කිහිපයක් පහත දැක්වේ. විශාල ප්‍රාග්ධනයක් රැස් කරගත හැකි වීම, මහා පරිමාණ ව්‍යාපාර ආරම්භ කළ හැකි වීම, දක්ෂ කළමනාකරුවන් බදවාගෙන ව්‍යාපාර කටයුතු කරගෙන යා හැකි වීම, කොටස්කරුවන්ගේ වගකීම සීමා සහිත වීම නිසා ආයෝජකයින් ආකර්ෂණය කරගත හැකි වීම, කොටස්කරුවෙකුගේ මරණය හෝ ඉවත්වීම ව්‍යාපාරයේ පැවැත්මට හානියක් නොවීම,
ඉහළ මට්ටමක මානව සම්පත් ඒකරාශී කරගත හැකි වීම. ව්‍යාපාරයේ නීතිමය පුද්ගල භාවයක් තිබීම. සීමා සහිත සමාගම්වල සීමා කිහිපයක් පහත දැක්වේ. නීතිමය බලපෑම දැඩි වීම, ආරම්භ කිරීමට සංකීර්ණ ක්‍රියාදාමයක් අනුගමනය කළ යුතු වීම හා ඒ සඳහා පිරිවැයක් දැරිය යුතු වීම. කොටස් සංඛ්‍යාව මත ඡන්ද බලය හිමි වීම නිසා සුළු කොටස්කරුවන්ට වැඩි බලයක් හිමි නොවීම. සමාගමේ ලාභය මත පෙන්ම කොටස්කරුවන්ට හිමිවන ලාභාංශ මතද බදු ගෙවීමට සිදුවීම නිසා ලාභ ද්විත්ව බදු ගණනයකට හසුවීම. විසිරුවා හැරීමකදී වුවද සංකීර්ණ ක්‍රියාදාමයක් අනුගමනය කිරීමට සිදුවීම. සමාගම සංස්ථාපනය කිරීම අදාළ රටේ සමාගම් පනතට අනුව කළ යුතු අතර ශ්‍රී ලංකාවේ සමාගම සංස්ථාපනය කිරීම 2007 අංක 7 දරන සමාගම් පනතට අනුව සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ සමාගම් රෙජිස්ට්‍රාර්වරයා වෙත සිදු කළ යුතුය. සමාගම සංස්ථාපනය කිරීමේදී පහත සඳහන් ක්‍රියාපටිපාටි අනුගමනය කළ යුතු වේ. සමාගමේ නාමය ලියාපදිංචි කිරීම. සමාගමේ යෝජිත නාමය දැනට පවත්නා සමාගමක නාමයට අනුරූප නොවන හෝ සමාන නොවන බවට තීරණය වූ පසු පහත ලියවිලි ලියාපදිංචිය සඳහා ඉදිරිපත් කළ යුතු වේ. සමාගම ලියාපදිංචි කිරීමේ ඉල්ලුම් පත්‍රය, සමාගමේ සාංගමික ව්‍යවස්ථාවලිය, සමාගමේ අධ්‍යක්ෂකවරයෙකු ලෙස ක්‍රියා කිරීමට එක් ආරම්භක අධ්‍යක්ෂකවරයාගේ කැමැත්ත දැක්වන ප්‍රකාශය, සමාගමේ ලේකම්වරයා ලෙස ක්‍රියා කිරීමට කැමැති බවට ආරම්භක ලේකම්වරයාගේ ප්‍රකාශය. සමාගමේ පරමාර්ථ, සමාගමේ කොටස් හිමියන්ගේ අයිතිවාසිකම් හා බැඳීම්, සමාගම් කළමනාකරණය හා පරිපාලනය සම්බන්ධ කරුණු ඇතුළත් කර සමාගම සංස්ථාගත කිරීම සඳහා සමාගම් රෙජිස්ට්‍රාර්වරයා වෙත යැවිය යුතු වැදගත්ම ලියවිල්ල සාංගමික ව්‍යවස්ථාවලිය වේ. අදාළ සියලු ලියවිලි නිවැරදි බවට තහවුරු වූ පසු හා නියමිත ගාස්තු ගෙවීම පසු සමාගම් රෙජිස්ට්‍රාර්වරයා සංස්ථාපන සහතිකය නිකුත් කරයි. 2007 අංක 7 දරන සමාගම් පනතට අනුව පහත සටහනේ දැක්වන සමාගම් වර්ග සංස්ථාගත කළ හැකිය. සංස්ථාපිත සමාගම්, සීමා සහිත සමාගම්, සීමිත පෞද්ගලික සමාගම්, සීමිත පොදු සමාගම්, ලැයිස්තුගත නොවූ අක්වැල්ල සමාගම්, සීමා රහිත සමාගම්, අපෙන් සීමිත සමාගම්. ඉහත එක් සමාගම් වර්ගයේ ලක්ෂණ පහත පරිදි ලැයිස්තුගත කළ හැකිය. සීමා සහිත සමාගම්, කොටස්කරුවන් මිලදීගත් කොටස් වෙනුවෙන් ගෙවූ හෝ ගෙවීමට බැඳී සිටින වටිනාකමට පමණක් ඔවුන්ගේ වගකීම සීමා වන සමාගම් සීමා සහිත සමාගම් ලෙස හැඳින්විය හැකිය. සීමා සහිත සමාගම් වර්ග තුනකි. සීමා සහිත පෞද්ගලික සමාගම්, කොටස් හෝ වෙනස් සුරකුම්පත් ප්‍රසිද්ධියේ නිකුත් කිරීමට අවසර නොමැති අවම කොටස්කරුවන් සංඛ්‍යාව 1ක් හා උපරිම සංඛ්‍යාව 50ක් වන සමාගම් සීමිත පෞද්ගලික සමාගම් ලෙස හැඳින්වේ. සීමා සහිත පෞද්ගලික සමාගමක ලක්ෂණ කිහිපයක් පහත දැක්වේ. අවම කොටස්කරුවන් සංඛ්‍යාව 1ක් වන අතර උපරිම සංඛ්‍යාව 50ක් වේ. මෙම උපරිම ප්‍රමාණයට සමාගමේ සේවකයින් වන කොටස්කරුවන් අයත් නොවේ. අවම අධ්‍යක්ෂවරු සංඛ්‍යාව 1කි. සමාගමේ කොටස් ප්‍රසිද්ධිය නිකුත් කිරීම කළ නොහැකිය. ණය ගෙවීමේ හැකියාව පිළිබඳ පරීක්ෂණයකින් තොරව සියලුම කොටස්කරුවන්ගේ කැමැත්ත මත ලාභාංශ බෙදා හැරිය හැකිය. සීමා සහිත පෞද්ගලික සමාගම් සඳහා නිදසුන්. සීමා සහිත මධ්‍යම තැන්පතු ක්‍රම පෞද්ගලික සමාගම, ලංකා ක්ලියර් ප්‍රයිවට් ලිමිටඩ්, ශ්‍රී ලංකා විදුලි පෞද්ගලික සමාගම. සීමා සහිත පොදු සමාගම්, කොටස් හා ණයකර ප්‍රසිද්ධිය මහජනයාට නිකුත් කිරීමට අවසර ඇති අවම කොටස්කරුවන් සංඛ්‍යාව 1ක් හා උපරිමය සීමාවක් නොමැති සමාගම් සීමිත පොදු සමාගම් ලෙස හැඳින්විය හැකිය. සීමා සහිත පොදු සමාගමක ලක්ෂණ කිහිපයක් පහත දැක්වේ. අවම කොටස්කරුවන් සංඛ්‍යාව 1 අයෙකු වීම හා උපරිමය පිළිබඳ සීමාවක් නොමැති වීම. අවම අධ්‍යක්ෂවරු සංඛ්‍යාව 2 දෙනෙකු වීම. කොටස් හෝ වෙනත් සුරකුම්පත් ප්‍රසිද්ධියේ නිකුත් කළ හැකි වීම. කොටස්කරුවන්ට ලාභාංශ ගෙවීමට පෙර ණය ගෙවීමේ හැකියාව පිළිබඳ පරීක්ෂණයක් කළ යුතු වීම. ලැයිස්තුගත පොදු සමාගම්, මිලකල සමාගම්. කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත වූ පොදු සමාගම් මිලකල සමාගම් ලෙස හැඳින්වේ. නිදසුන් DFCC බැංක් PLC, සෙලින්කෝ PLC. ලැයිස්තුගත නොවූ සමාගම් මිල නොකළ සමාගම්. කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත නොවූ සමාගම් මිල ලැයිස්තුගත නොවූ සමාගම් ලෙස හැඳින්වේ. නිදසුන් සිලෝන් බිස්කට් කම්පැනි ලිමිටඩ්, සීමා සහිත මෙල්බන් බිස්කට් සමාගම පනතේ සඳහන් කරයි. නිදසුන් හොංකොං ඇන්ඩ් ෂැන්හයි බැංකින් කෝපරේෂන් HSBC. එකිනෙක සමාගම් වර්ග සැසඳීමේදී පහත දැක්වන නිර්ණායක යොදා ගනී. සමාජික සංඛ්‍යාව, වගකීම, ප්‍රාර්ථන සම්පාදනය, පරිපාලනය හා කළමනාකරණය. නිර්ණායක පදනම් කරගෙන සීමිත පෞද්ගලික සමාගමක් සීමිත පොදු සමාගමක් සමග පහත පරිදි සැසඳිය හැකිය. නිර්ණායකය
සමාජික සංඛ්‍යාව සීමිත පෞද්ගලික සමාගම් අවම 1යි උපරිමය 50යි. සීමිත පොදු සමාගම් අවම 1යි උපරිමය සීමාවක් නැත. වගකීම සීමිත පෞද්ගලික සමාගම් මිලදීගත් කොටස්වල වටිනාකමට සීමා වේ. සීමිත පොදු සමාගම් මිලදීගත් කොටස්වල වටිනාකමට සීමා වේ. ප්‍රාග්ධන සම්පාදනය සීමිත පෞද්ගලික සමාගම් ප්‍රසිද්ධියේ මහජනතාවට කොටස් හෝ සුරුකුම්පත් නිකුත් කළ නොහැකිය. සීමිත පොදු සමාගම් ප්‍රසිද්ධියේ මහජනයාට කොටස් හෝ සුරුකුම්පත් නිකුත් කළ හැකිය. පරිපාලනය හා කළමනාකරණය සීමිත පෞද්ගලික සමාගම් අධ්‍යක්ෂ මණ්ඩලයක් මගින් සිදුවේ. අවම අධ්‍යක්ෂවරු සංඛ්‍යාව 1කි. සීමිත පොදු සමාගම් අධ්‍යක්ෂ මණ්ඩලයක් මගින් සිදු නොවේ. අවම අධ්‍යක්ෂවරු සංඛ්‍යාව 2කි. තක්සේරුකරණය හා ඇගයීම සිසුන් නිපුණතා මට්ටම 5 සමුපකාර ව්‍යාපාරයේ සුවිශේෂ ලක්ෂණ විමසමින් එහි ප්‍රවණතා විශ්ලේෂණය කරයි. ජාත්‍යන්තර සමුපකාර සංවිධානයේ සමුපකාර ව්‍යාපාරයේ පාත පරිදි හඳුන්වා දී ඇත. සිය ආර්ථික සමාජීය හා සංස්කෘතිමය අවශ්‍යතා හා අපේක්ෂා ඉටු කර ගැනීම උදෙසා ස්වේච්ඡාවෙන් එක්සත් වූ පුද්ගලයන්ගේ ස්වාධීන සංගමයක් මෙන්ම සාමූහික අයිතිය සහිත ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පාලනය වන ව්‍යාපාරයකි. නිදසුන් සීමා සහිත මහරගම විවිධ සේවා සමුපකාර සමිතිය, සීමා සහිත පේෂ කාර්මිකයින්ගේ සමුපකාර සමිතිය, සීමා සහිත ධීවර සමුපකාර සමිතිය. සමුපකාර ව්‍යාපාරයේ සුවිශේෂී ලක්ෂණ 5 දැක්වේ. ස්වාධීන සංවිධානයක් වීම, ස්වේච්ඡාවෙන් එක් වූ පුද්ගල සමූහයක් සිටීම, සමාජිකයින්ගේ සාමූහික අයිතිය, පොදු අවශ්‍යතා හා අපේක්ෂා වලින් යුතු වීම, ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සහිත ව්‍යාපාරයක් වීම, කොටස්වල අගය වෙනස් නොවී පැවතීම, කොටසක අගය රුපියල් 100යි. එක් සමාජිකයෙකුට එක් ඡන්දයක් පමණක් හිමිවීම. උපයන අතිරික්ත සමාජික සමිතිය සමග කළ ගනුදෙනුවල වටිනාකම අනුව සමාජිකයින්ට ලබා දීම. ලාභයේ මූලික අරමුණ නොවීම. 1995 මැන්චෙස්ටර් සමුළු සංවිධානය විසින් සමුපකාර ප්‍රතිපත්ති පහත පරිදි ප්‍රකාශ කර තිබේ. ස්වේච්ඡා හා විවෘත සමාජිකත්වය, ප්‍රජාතන්ත්‍රවාදී සමාජික පාලනය, සමාජික ආර්ථික සහභාගීත්වය, ස්වෛරීභාවය හා නිදහස, සමුපකාර අධ්‍යාපනයේ පුහුණුව තොරතුරු ලබා දීම, ප්‍රාදේශීය ජාතික හා ජාත්‍යන්තර වශයෙන් සමුපකාර සමිති අතර සහයෝගීතාව, සමාජය පිළිබඳ සැලකිලිමත් වීම. සමුපකාර ව්‍යාපාරයේ වාසි කිහිපයක් පහත දැක්වේ. සමුපකාර සමිතියක් නැරඹීම පහසු වීම, 10 දෙනෙකු එකතු වී පහසුවෙන් හා අඩු මුදලකින් නැරඹිය හැකි වීම, ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් පැවතීම, අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා සාධාරණ මිලට සැපයීම, විවිධ ක්ෂේත්‍රවල ව්‍යාපාරික කටයුතු කළ හැකි වීම, අන්‍යෝන්‍ය සහයෝගයෙන් කටයුතු කිරීම, සමිතිය උපයන අතිරික්ත සමාජිකයන් සතු කිරීම හෙවත් අනුග්‍රාහක ප්‍රතිගෙවීම. සමුපකාර ව්‍යාපාරයේ සීමා කිහිපයක් පහත දැක්වේ. මූල්‍ය සම්පාදන මාර්ග සීමිත වීම, සමුපකාර ප්‍රතිපත්ති මතම පිහිටා කටයුතු කිරීමට සිදුවීම, සීමිත කාලයක් පමණක් විවෘතව පැවතීම, රාජ්‍ය අංශයේ මැදිහත් වීම සිදුවීම, ණයට භාණ්ඩ අලෙවි කිරීමක් සිදු නොවීම, කළමනාකරණ මණ්ඩලයේ ඡන්දයෙන් තෝරා පත්වන නිසා බොහෝ විට කාර්යක්ෂම නොවීම. සමුපකාර සමිතිය ලියාපදිංචි කිරීමේ ක්‍රියාපටිපාටිය පහත දැක්වේ. ශ්‍රී ලංකාවේ සමුපකාර සමිති ලියාපදිංචි කිරීම 1972 අංක 5 දරන සමුපකාර සමිති පනත යටතේ සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ සමුපකාර සංවර්ධන කොමසාරිස්වරයා මගින් අදාළ පළාත් සභාවේ සමුපකාර සංවර්ධන කොමසාරිස් යටතේ සිදු කෙරේ. සමුපකාර සමිතියක් ලියාපදිංචි කිරීමේදී වයස අවුරුදු 18ට වැඩි ඕනෑම පුද්ගලයන් 10 දෙනෙකු විසින් පහත දැක්වෙන ලියවිලි සමුපකාර සංවර්ධන කොමසාරිස්ට ඉදිරිපත් කළ යුතු වේ. අයදුම් පත්‍රය අතුරු ව්‍යවස්ථාවේ පිටපත් 2ක්. යෝජිත ආර්ථික කටයුතු වල යෝග්‍යතාව දැක්වන වාර්තාවක්. සමුපකාර සමිතිය ලියාපදිංචිය සඳහා වූ යෝජනාව සම්පත වූ මහා සභා රැස්වීමේ වාර්තාවේ ඉල්ලුම් පත්‍රයට අත්සන් තිබූ සමාජික ගාස්තු ගෙවන ලද බවටත්, එකී මුදල් කාරක සභාවේ භාරකාරීත්වයේ පවතින බවටත් කාරක සභාවේ සහතිකයක්. සමිතියේ පීඨ ලිපිනයට ළඟා විය හැකි මාර්ගය දක්වන සටහනක්. ඉල්ලුම් පත්‍රය සමග ඉදිරිපත් කළ ලියවිලි සම්පූර්ණකාර පනතට අනුකූල බව සමුපකාර සංවර්ධන කොමසාරිස්වරයා පරීක්ෂා කිරීමෙන් අනතුරුව ලියාපදිංචි සාධකය නිකුත් කෙරේ. සමුපකාර ව්‍යාපාරයේ ප්‍රවණතා කිහිපයක් පහත පරිදි දැක්විය හැකිය. ස්වයං සේවා වෙළඳසැල් ආරම්භීම හා වෙළඳසැල් නවීකරණය කිරීම. නිදසුන් කෝප් සිටි කෝප් සුපර් නව ව්‍යාපාර ශ්‍රේෂ්ඨවලට පිවිසීම. නිදසුන් සමුපකාර රක්ෂණය, ඉන්ධන පිරවුම්හල්, ජංගම වෙළඳපොළවල් නැරඹීම, විද්‍යුත් ගෙවීමේ ක්‍රම භාවිත කිරීම. සමුපකාර ව්‍යාපාරයේ උන්නතිය සඳහා යෝජනා කිහිපයක් පහත පරිදි දැක්විය හැකිය.
සමුපකාර විවෘතව තබන වේලාවන් දීර්ඝ කිරීම, ණයට භාණ්ඩ අලෙවි කිරීම සම්බන්ධව අවධානය යොමු කිරීම, කළමනාකරණ මණ්ඩලය සඳහා දක්ෂ පළපුරුදු කාර්යක්ෂම පිරිසක් තෝරා ගැනීම, විවිධ ප්‍රවර්ධන උපක්‍රම භාවිත කිරීම, ස්වයං සේවා වෙළඳසැල් තවදුරටත් ව්‍යාප්ත කිරීම, පාරිභෝගික ආකර්ෂණය සඳහා වෙළඳසැල දර්ශනීය ලෙස සකස් කිරීම, සමාජික ප්‍රතිලාභ වැඩි කිරීම, නව සමාජිකයන් බඳවා ගැනීමට වැඩපිළිවෙලක් සැකසීම, පාරිභෝගික සේවා සැපයීම සඳහා නවීන තාක්ෂණික ක්‍රම භාවිත කිරීම. නිපුණතා මට්ටම 6. විශේෂිත ව්‍යාපාරවල සුවිශේෂ ලක්ෂණ විමසමින් ඒවායේ වාසි හා සීමා විමර්ශනය කරයි. බල්ලත් ව්‍යාපාර කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් සපයන ව්‍යාපාර ආයතනයක් එම භාණ්ඩය හෝ සේවාව නිශ්චිත වෙළඳපොළ ප්‍රදේශයක අලෙවි කිරීමට තවත් ව්‍යාපාර ආයතනයකට අවස්ථාව ලබා දෙයි නම් එම ව්‍යාපාර සංවිධානකමේ වරලත් ව්‍යාපාර ලෙස හඳුන්වයි. වරලත් ව්‍යාපාරයකට සම්බන්ධ ප්‍රධාන පාර්ශ්ව දෙකක් දැකිය හැකිය. වරලත් හිමියා වරලත් සමාගමේ වෙළඳ නාමය යටතේ භාණ්ඩ විකිණීමට වෙනත් ව්‍යාපාරවලට අවසර දෙන වරලත් සමාගම. වරලත් ලාභියා වරලත් සමාගමෙන් අවසර ලබාගත් ආයතනය. නිදසුන් වරලත් හිමියා මැක්ඩොනල්ඩ්ස් වරලත් ලාභියා සීසර් අබාන්ස් රෙස්ටෝරන්ට්ස් පෞද්ගලික සමාගම. KFC කාගී සිලෝන් ලිමිටඩ්. පීසා හට් ගැමා පීසා ක්‍රාෆ්ට් ලංකා පෞද්ගලික සමාගම. වරලත් ව්‍යාපාර ආරම්භ කිරීමේදී වරලත් ලාභියා හා වරලත් හිමියා අතර ඇතිවන ගිවිසුම වරලත් ගිවිසුම වේ. මෙම ගිවිසුම යටතේ වරලත් හිමියාගේ ව්‍යාපාර නාමයේ වෙළඳ ලකුණු සහ ලාංඡනය භාවිත කිරීමට වරලත් ලාභියාට අවසර ලැබෙන අතර ගිවිසුම තුළ ව්‍යාපාරය පවත්වාගෙන යාමට අදාළ නීති රීති වරලත් හිමියා විසින් සපයන සේවා සහ මූල්‍ය කොන්දේසි, වරලත් ලාභියා විසින් ගෙවිය යුතු මූලික ගාස්තුව හා මාසිකව ගෙවිය යුතු පුරස්කාර සඳහන් වේ. වරලත් ගිවිසුම අනුව වරලත් හිමියා විසින් වරලත් ලාභියාට පහත පහසුකම් සපයයි. සිය වෙළඳ නාමයේ භාවිතයට අවසර දීම, කළමනාකරණ පුහුණුව ලබා දීම, අලෙවි කරන සහාය ලබා දීම, මූල්‍ය පාසුකම් ලබා දීම, වෙළඳසැලේ නිමාව සකස් කර දීම, නිෂ්පාදිත ඒවත් භාණ්ඩ හා උපකරණ සැපයීම, ශිල්පීය ඥානය ලබා දීම. වරලත් ගිවිසුම අනුව වරලත් ලාභියා විසින් පහත සඳහන් කාර්යයන් ඉටු කළ යුතු වේ. වරලත් හිමියා පනවන කොන්දේසි අනුව කටයුතු කිරීමට එකඟ වීම, ප්‍රාර්ථනය ආයෝජනය කිරීම, වරලත් හිමියාගෙන් හෝ ඔහු විසින් නිර්දේශ කරන ලද සැපයුම්කරුවන්ගේ පමණක් භාණ්ඩ මිලදී ගැනීම, වරලත් හිමියාට ගිවිසගත් පරිදි ගාස්තු ගෙවීම. වරලත් ව්‍යාපාර පහත පරිදි වර්ග කළ හැකිය. නිෂ්පාදිත වරලත් ව්‍යාපාර, නිෂ්පාදන වරලත් ව්‍යාපාර, ව්‍යාපාර ක්‍රමය සඳහා වූ වරලත් ව්‍යාපාර, නිෂ්පාදිත වරලත් ව්‍යාපාර. වරලත් හිමියාගේ වෙළඳ ලකුණ සහිත භාණ්ඩ ඔහුගෙන් මිලටගෙන නැවත විකිණීමට වරලත් ලාභියාට අයිතිය පැවරෙන වරලත් ව්‍යාපාර නිෂ්පාදිත වරලත් ව්‍යාපාර වේ. නිදසුන් khනිජ තෙල් විකිණීමේ අලෙවිසැල් IOC ඉන්ධන පිරවුම්හල්. නිෂ්පාදන වරලත් ව්‍යාපාර වරලත් හිමියාගේ වෙළඳ ලකුණු යටතේ භාණ්ඩ නිෂ්පාදනය කර බෙදා හැරීමට වරලත් ලාභියාට අයිතිය පැවරෙන වරලත් ව්‍යාපාර නිෂ්පාදන වරලත් ව්‍යාපාර වේ. නිදසුන් කොකා කෝලා, පෙප්සි කෝලා වැනි සිසිල් බීම බෝතල් කිරීම හා බෙදා ගැනීම සිදු කරන ආයතන. ව්‍යාපාර ක්‍රමය සඳහා වූ වරලත් ව්‍යාපාර වරලත් හිමියාගේ නමින් හා ක්‍රමය යටතේ ව්‍යාපාරය පවත්වාගෙන යාමට වරලත් ලාභියාට අයිතිය පැවරෙන වරලත් ව්‍යාපාර ක්‍රමය සඳහා වූ වරලත් ව්‍යාපාර වේ. මැක්ඩොනල්ඩ්ස්, KFC, පීසා හට් වැනි නිෂ්පාදිත ආහාර සපයන වෙළඳ ආයතන. වරලත් ව්‍යාපාර ක්‍රමයේ වාසි කිහිපයක් පහත දැක්වේ. වරලත් හිමියාට ඔහුගේම ආයෝජනයකින් තොරව ව්‍යාපාරය පුළුල් කිරීමට හැකියාව ලැබීම. ප්‍රචාරණ වියදම් වරලත් ලාභියා සමග බෙදාගත හැකි වීම. වරලත් ලාභියාගේ ආයෝජනයෙන් ප්‍රතිලාභ ලැබිය හැකි වීම. වරලත් ලාභියාගේ කාර්යක්ෂමතාව මත නිරායාසයෙන්ම ප්‍රතිලාභ ලැබිය හැකි වීම. වරලත් ලාභියා මගින් පෝෂණය වීම. වරලත් ලාභියාට වරලත් හිමියාගේ කීර්ති නාමය මත විශාල වෙළඳපළක් ලබාගත හැකි වීම. අසාර්ථක වීමේ ප්‍රවණතාව අඩු වීම. ජනප්‍රිය වෙළඳ නාම නිසා ප්‍රචාරණය පහසු වීම. වරලත් හිමියාගේ කළමනාකරණ පුහුණුව ලැබීම. වරලත් හිමියාගේ මූල්‍ය පාසුකම් ලැබීම. අමුද්‍රව්‍ය අවම මිලකට ලබාගත හැකි වීම. වරලත් ව්‍යාපාරවල සීමා කිහිපයක් පහත දැක්වේ. වරලත් හිමියාට වරලත් ලාභීන් අසාර්ථක වීමෙන් මොහුටද ලාභ අඩු විය හැකි වීම. වරලත් ලාභියාගේ අහිතකර ක්‍රියාකලාප වරලත් හිමියාගේ කීර්ති නාමය කෙරෙහි බලපෑ හැකි වීම. වරලත් ලාභීන් උපයන ලාභයෙන් වැඩි කොටසක් ඔවුන් විසින්ම රඳවා ගැනීම.
වරලත් හිමියාගේ පාලනයක් ඇති නිසා වරලත්ලාභියාට පූර්ණ ස්වාධීනත්වයක් හිමි නොවීම, වරලත් ව්‍යාපාර ක්‍රමය ලබා ගැනීමට විශාල පිරිවැයක් දැරීමට සිදුවීම, ලාභය පිළිබඳ අවිනිශ්චිත තත්ත්වයක් පැවතිය හැකි වීම, වරලත් හිමියාගේ කීර්තිනාමය මත රැඳෙන නිසා ආයෝජන පිළිබඳ අවධානමක් පැවතීම, වරලත් ගිවිසුමට අනුව කටයුතු කිරීමට සිදුවන නිසා වරලත්ලාභියා දැඩි පීඩනයකට හසුවීම. ව්‍යාපාර සංයෝජන. ව්‍යාපාර සංයෝජනයේ වී කටයුතු කිරීම ව්‍යාපාර ශ්‍රේෂ්ඨයේ ප්‍රවණතාවකි. සමාගම් දෙකක් හෝ කිහිපයක් එකට එකතු වී කටයුතු කිරීම ව්‍යාපාර සංයෝජන ලෙස හැඳින්විය හැකිය. ව්‍යාපාර සංයෝජනය වීම දෙආකාරයකින් සිදු කළ හැකිය. ඒකාබද්ධ වීම, අත්පත් කර ගැනීම. ඒකාබද්ධ වීමකදී වෙන්වෙන්ව පැවති සමාගම් දෙකක් හෝ කිහිපයක් තනි ව්‍යාපාරයක් බවට පරිවර්තනය වේ. එක් සමාගමක් අනෙක් සමාගමේ වත්කම් හා වගකීම් මෙරට ගැනීමෙන් හෝ සංයෝජනය වන සමාගම්වල පැවති ව්‍යාපාර කටයුතු නිම කර ඒ අනුව නව සමාගමක් පිහිටුවීමෙන් කළ හැකිය. අත්පත් කර ගැනීම. අත්පත් කර ගැනීමකදී එක් සමාගමක් විසින් අනෙක් සමාගමේ සාමාන්‍ය කොටස් ප්‍රාර්ථනයෙන් වැඩි ප්‍රමාණයක් මිලට ගැනීම සිදුවේ. කොටස් මිලට ගන්නා සමාගමට පාලන බලය හිමි වේ. ඒකාබද්ධ වීම හෝ අත්පත් කර ගැනීම මගින් සිදුවන සංයෝජන ප්‍රධාන ආකාර තුනකට සිදුවේ. තිරස් සංයෝජන, විෂම සංයෝජන. එක සමාන ව්‍යාපාර කටයුතු වල යෙදී සිටින සමාගම් දෙකක් හෝ කිහිපයක් ඒකාබද්ධ වීම තිරස් සංයෝජන වේ. නිදසුන්. සපත්තු නිෂ්පාදන ආයතන දෙකක් සංයෝජනය වීම. MBSL Savings Banks Limited, Merchant Bank of Sri Lanka PLC හා MBSL Financial Services Limited ඒකාබද්ධව 2015 1 සිට Merchant Bank of Sri Lanka and ෆයිනෑන්ස් PLC ආරම්භ කිරීම. මෘදුකාංග සංවර්ධන ආයතනයක් වන මයික්‍රොසොෆ්ට් ආයතනය විසින් නොකියා සමාගමේ පරිගණක මෘදුකාංග ඒකකය මිලදී ගැනීම. යූනියන් ඇෂුරන්ස් ජෙනරල් සමාගම සහ ඒෂියන් ඇලයන්ස් ජෙනරල් සමාගම ඒකාබද්ධ වී ෆෙයාෆාස්ට් ඉන්ෂුරන්ස් සමාගම නමින් 2017 පෙබරවාරි 28 දින සිට ව්‍යාපාර කටයුතු සිදු කිරීම. DFCC බැංකුව හා DFCC වර්ධන බැංකුව ඒකාබද්ධ වී DFCC බැංක් PLC ආරම්භීම. කිසියම් නිෂ්පාදිතයක විවිධ අවස්ථාවල යෙදී සිටින සමාගම් කිහිපයක් ඒකාබද්ධ වීම සිරස් සංයෝජනය වේ. නිදසුන්. සපත්තු නිෂ්පාදන සමාගමක්, හම් නිෂ්පාදනය කරන සමාගමක් හා සපත්තු අලෙවි කරන සමාගමක් සමග සංයෝජනය වීම. එක සමාන නොවන වෙනස් වර්ගවල ව්‍යාපාර සංයෝජනය වීම විෂම සංයෝජනය වේ. නිදසුන්. සපත්තු නිෂ්පාදන සමාගමක් බිස්කට් නිෂ්පාදන සමාගමක් සමග සංයෝජනය වීම. ව්‍යාපාර සංයෝජනය වන ආකාරය පහත සටහනින් දැක්විය හැකිය. නිපුණතා මට්ටම 7. රාජ්‍යාංශයේ ව්‍යාපාර සංවිධානවල ලක්ෂණ විමසමින් එම ව්‍යාපාරවල වැදගත්කම පෙන්වා දෙයි. රජය හෝ පළාත් පාලන ආයතනයක් විසින් පවත්වාගෙන යන හා පාලනය කරන සියලුම ව්‍යාපාර රාජ්‍යාංශයේ නැතහොත් පොදු අංශයේ ව්‍යාපාර ලෙස සැලකේ. පොදු අංශය මගින් ව්‍යාපාර පවත්වාගෙන යනු ලබන්නේ පොදු ජනතාවගේ සුඛසිද්ධිය උදෙසාය. පහත සඳහන් හේතු මත රජයේ ව්‍යාපාර කටයුතු කරගෙන යනු ලැබේ. පෞද්ගලික අංශය විසින් අහිතකර ලෙස ලාභ ඉපීම වැනි වෙළඳපොළ තත්ත්ව පාලනය කිරීමට, ඒකාධිකාරී ආයතන බීම වැළැක්වීමට, ජාතිය ආරක්ෂාව වෙනුවෙන් පවතින යම් ව්‍යාපාර ක්ෂේත්‍ර පවත්වාගෙන යාමට, පොදු ජනතාවට සාධාරණ මිලකට අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා සැපයීමට, රාජ්‍යයේ සැලැස්මක් හා පාලනයක් යටතේ ව්‍යාපාර කටයුතු සිදුවන බැවින් සම්පත් නාස්තිය අවම කර ගැනීමට, ලාභ නොමැති පෞද්ගලික අංශය අත නොගසන වැදගත් මහා පරිමාණ සංවර්ධන යෝජනා ක්‍රම පවත්වාගෙන යාමට. රාජ්‍යාංශයේ ව්‍යාපාර සංවිධාන වර්ග පහත දැක්වේ. රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල, රජයේ දෙපාර්තමේන්තු, රාජ්‍ය සමාගම්, පළාත් සභා හා පළාත් පාලන ආයතන යටතේ ඇති ව්‍යාපාර. රාජ්‍ය සංස්ථාවක පහත ලක්ෂණ දැකිය හැකිය. විශේෂ හෝ පොදු පනතක් යටතේ සංස්ථාපනය කිරීම, නෛතික පුද්ගල භාවයක් හිමිවීම, පූර්ණ අයිතිය හෝ වැඩි අයිතියක් රජය සතු වීම, රජය විසින් පත්කරන අධ්‍යක්ෂ මණ්ඩලයකින් පාලනය කිරීම, රාජ්‍ය ණය ලාභාංශ ප්‍රති ආයෝජන, මහජනතාව ණය ප්‍රාර්ථනයට දායක කර ගැනීම ආදියෙන් ප්‍රාර්ථනය සම්පාදනය කර ගැනීම, අවම මිලකට ජනතාවට කාර්යක්ෂම සේවාවක් සැපයීම ප්‍රධාන අරමුණ වීම.
නිදසුන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, ශ්‍රී ලංකා මහාවිද්‍ය අධිකාරිය, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, රාජ්‍ය සංස්ථා මණ්ඩල අධිකාරිය ආයතන සභාව කාර්යාංශය ආදී විවිධ නම් වලින් හැඳින්වේ. රාජ්‍ය දෙපාර්තමේන්තුවක පහත ලක්ෂණ දැකිය හැකිය. අමාත්‍යාංශයක් යටතේ රජයේ ඍජු පාලනයට යටත්වීම, ආයතන සංග්‍රහය, මුදල් රෙගුලාසි ආදී රජයේ ප්‍රතිපත්තිවලට අනුවම කටයුතු කළ යුතු වීම, බොහෝ විට සේවා සැපයීමේ නිරත ආයතන වීම, දෙපාර්තමේන්තුව නීති ඉදිරියේ පුද්ගලයෙකු වශයෙන් පිළි නොගන්නා නමුත් දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ නිලනාමයේ නීති ඉදිරියේ පෙනී සිටිය යුතු වීම, රජයේ වාර්ෂික අයවැය ලේඛනය මගින් අවශ්‍ය අරමුදල් ප්‍රතිපාදනය කිරීම. නිදසුන් අධ්‍යාපන දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, දුම්රිය දෙපාර්තමේන්තුව. රාජ්‍ය සමාගමක පහත ලක්ෂණ දැකිය හැකිය. සමාගම් පනත යටතේ සංස්ථාපනය කර ඇති සීමිත පොදු සමාගමක් වීම. සමාගමේ මුළු ප්‍රාර්ථනය 51%කට වඩා වැඩි ප්‍රමාණයක් රජය හෝ රජයේ ආයතන සතු වීම. නිදසුන් ශ්‍රී ලංකා රක්ෂණ සමාගම, සීමා සහිත ලංකා පොස්පේඩ් සමාගම, ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම, සීමා සහිත ලිට්‍රෝ ගෑස් සමාගම, ස්ටේට් ට්‍රේඩිං කම්පැනි. පළාත් පාලන ආයතන යටතේ පවතින ව්‍යාපාරවල පහත ලක්ෂණ පවතී. පළාත් සභා, නගර සභා, ප්‍රාදේශීය සභා යටතේ පවත්වාගෙන යාම අයිතිය ඒ පළාත් පාලන ආයතනයට හිමිවීම, අවශ්‍ය අරමුදල් පළාත් පාලන ආයතන විසින් හෝ මධ්‍යම රජයෙන් සපයනු ලැබීම, පරිපාලනය පළාත් පාලන අධිකාරීන් විසින් සිදු කිරීම.